මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. මාධ්‍ය නිදහස පිළිබඳව ජනාධිපතිතුමාගෙන් කරුණු පැහැදිලි කිරීමක්. දුර කාලය තුළ තම වගකීම නිසි ලෙස ඉටු කරන බවට එතුමාගෙන් ප්‍රතිඥා. රැකියා ලක්ෂයේ පළමු වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා. බංග්ලාදේශයේ සාර්ථක නිල සංචාරයකින් පසුව අගමැතිවරයා දිවයිනට. චීනයේ නිෂ්පාදිත සීනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාතොගය ලබන සතියේ. මාර්ග නීති කඩ කරන්නන් නීතිය රැහැනට හසු කර ගැනීමට පුළුල් පොලිස් මෙහෙයුම්. පුරන් කුඹුරු අක්කර 2500ක පොල් වගා කිරීමට සැලසුම්. ඉන්දියාවේ මුම්බායි නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල හදිසි PCR පරීක්ෂණ. රෝඩ් සේෆ්ටි කුසලානය සඳහා ශ්‍රී ලංකා ඉන්දිය ලිජන්ඩ්ස් කණ්ඩායම්ද තරගබිමේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මාධ්‍ය නිදහස යනු කිසිසේත්ම මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කිරීමට අවශ්‍ය වෙතත් එයට ඉඩ දිය නොහැකි බව එතුමා සඳහන් කරයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් යොඹුවැල් තැන්න ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳර 15 වෙනි වැඩසටහනට ඊයේ එක්වෙමින් එතුමා ඒ බව සඳහන් කළේය. තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ කණ්ඩායම්වල හා පුද්ගලයන්ගේ අවශ්‍යතා මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත් ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සාහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම නොපැකිලෙන බව එතුමා පැවසීය. ත්‍රස්තවාදයේ පැවති සමයේ රටට එරෙහිව ක්‍රියා කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙලට පහර ගසන බවටද එතුමා චෝදනා කළේය. රටේ බහුතර ජනතාව තමා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ රට ගොඩනැගීමට බවත් මාසක 60ක තම දුර කාලයෙන් තවමත් ගත වී ඇත්තේ මාස 16ක් පමණක් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. තවත් සැලකිය යුතු කාලයක් ඉදිරියට පවතී. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම්හු කලබලයට පත්ව සිටිති. කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කලබලයට පත්විය යුතු නැත. එය ජනතාව තීරණය කරනු ඇත. ඉදිරි දුර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව ශක්තිමත් කිරීමට සුවිශාල වැඩ කොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්පල ගන්වන බවට ජනාධිපතිතුමා සහතික විය. නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත් කරවීමයි. ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂා නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. තමා කිසි දිනක පරිසරය විනාශ කර නැතැයි පැවසූ ජනාධිපතිතුමා පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ පුද්ගලයන් තමාට චෝදනා කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළේය. දිලිඳුකම තුරන් කර ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියකි. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සියලු වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින් ග්‍රාමීය ජනතාව දිලිඳු බවින් මුදා ගැනීමේ වගකීම ඉටු කරන බවට එතුමා සහතික විය. සමාජයේ පහළම ආදායම් ස්තරයට අයත් පවුල් වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහනක් ආරම්භ කෙරින. 35000කට දැනටමත් රැකියා සපයා අවසන්ය. රැකියා ලක්ෂයේ පළමු වැඩසටහන අවසන් වූ පසුව තවත් ලක්ෂයකට රැකියා සපයන බව ජනාධිපතිතුමා පැවසීය.
ඒ සඳහා සුදුසන් තෝරා ගැනීමේදී නිවැරදි පුද්ගලයන් හඳුනා ගැනීම ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේද වගකීම බව පැවසූ ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයට හේතුවක් වී ඇතැයි පෙන්වා දුන්නේය. බංග්ලාදේශයේ සාර්ථක නිල සංචාරයකින් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දෙවයිනට ළඟා විය. සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් 6කට අත්සන් තැබින. තරුණ සංවර්ධනය, කෘෂිකාර්මික කාර්මික අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය, හෙදියන් පුහුණු කිරීම ආදී ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් මේ අතර වෙයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ අගමැතිවරුන් අතර පැවති නිල සාකච්ඡාවලදී දෙරට අතර ඍජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරින. වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්පත් කර ගැනීම අපේක්ෂාවයි. මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග කෙරෙහිද දෙරටේ අවධානය යොමු විය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී සහයෝගීතාව ඇතිව කටයුතු කිරීමට නව යෝජනා මාලාවක්ද ඉදිරිපත් කෙරින. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන්ට එරට උසස් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන්නැයි බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා වජීඩ් මහත්මිය ඇරයුම් කළාය. ධීවර කෘෂිකාර්මික හා විශේෂයෙන් වී ගෝවිතැන සම්බන්ධයෙන් දෙරටේ දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහිද අවධානය යොමු විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නැයි බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මියට ඇරයුම් කළාය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නැයි බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මියට ඇරයුම් කළේය. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. යලිත් ප්‍රවෘත්ති. ඉදිරි මාස කිහිපය තුළ විදේශ රටවල් කිහිපයකින් කොරෝනා මර්ධනයෙන්වත් ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී ඒ පිළිබඳව තව දුරටත් පැහැදිලි කළ ඒ මහතා පොරොන්දු පරිදි ඉන්දියානු රජය අපිට දැනුම් දීලා තියෙනවා මාර්තු 31 වෙනිදා වෙනකොට සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන එන්නතෙන් ලක්ෂ 5කුත් අප්‍රේල් මාසය තුලදී තවත් ලක්ෂ 5කුත් ලබා දෙන්නට. ඊට අමතරව COVAX ෆැසිලිටි කියලා කියනවා මිලියන 1.4ක ප්‍රමාණයක් අප්‍රේල් මාසය තුලදී ලබා දෙන බවට අපිට ලිඛිත දැනුම් දීමකුත් වාචික දැනුම් දීමකුත් ලැබිලා තියෙනවා. ඒ එක්කම අපි දන්නවා ලංකාවේ හදිසි භාවිතය සඳහා ස්පුට්නික් 5 කියන වැක්සින් එකේ සඳහා අවසර ලැබිලා තියෙනවා. රුසියාවත් එක්ක සාකච්ඡා කරාම ඒ මූලිකව අප්‍රේල් 1 වෙනි සතියේ වෙනකොට 20000ක් පමණ ප්‍රමාණයක් නියමිත පරිදි ඒක භාවිතා කරන්න පුළුවන්ද කියන එක බලන්න අපිට වෙනවා. ඊට පස්ව ඔවුන් මාසයකට සාමාන්‍යයෙන් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් එන්නත් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. ඊට අමතරව ෆයිසර් ආයතනය අපිට දැන් දවස් 2කට කලින් දැනුම් දුන්නා. වහාම අපිට ඒ අයගේ ලබා දිය හැකි එන්නත් ප්‍රමාණය දැනුම් දෙනවා කියලා. චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් එන්නත් තොගය මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ. ඒ පළමු මාත්‍රා තොගය ලබන සතියේ දිවයිනට ලැබීමට අපේක්ෂිතයි. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපතිවරයා. සයිනෝෆාර්ම් ආයතනය සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින් ආධාර වශයෙන් ලබා දෙන එන්නත් ලබා ගැනීමට අවසරයක් ලබා දීලා තියෙනවා. ඒ අවසරය මත ඒ චීන රජය විසින් දෙනු ලබන ඒ ආධාරය ඉදිරි සති කිහිපය තුළ ලංකාවට ලැබෙනවා ඇති. ඊට අමතරව ඇමරිකානු තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ආයතනය සමග කතා කරලා ඒ අයට ලබා දීමට හැකි එන්නත් ප්‍රමාණයත් අපිට ඉදිරි සතිය ඇතුළත දැනුම් දෙනවා. මේ ආකාරයෙන් වර්තමාන තත්ත්වයේ ඒ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මේ කරුණු ටික තමයි දැනට තියෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව අපි මේ යන එන්නත් කරන වැඩපිළිවෙල සමාජය තුළ අස්නාහිර පළාතෙන් පටන් අරගෙන අනිත් පළාත් වලට විහිදෙන ආකාරයට ක්‍රමානුකූලව කරගෙන යන්න. මාර්ග නීති කඩ කරන පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා සිදු කරන මෙහෙයුම් පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. දීප ව්‍යාප්ත මට්ටමින් එම මෙහෙයුම් සිදු කෙරේ. බීමත් රියදුරන් හා නොසැලකිලිමත්ව රිය පදවන්නන් කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ. ඒ පිළිබඳව තව දුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. හරියටම තවත් සති 3කින් සිංහල
ඒ වගේම හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. ජනතාව ඒ සඳහා සූදානම් වෙනවා. ගමන් බිමන් යනවා. ඒ වගේම කොළඹ සිටින ජනතාව තමගේ ගම්බිම් බලා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. විවිධ චාරිකාවල් නිරත වෙනවා. මේ සෑම අවස්ථාවකදීම මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේශමෙන් කල්පනාකාරීව මාර්ග නීති මාර්ග සංඥා වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේදී සිදුවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වාහනවල තත්ත්වය, දේශගුණික තත්ත්වයන්, කාලගුණික තත්ත්වයන් නිරන්තරයෙන් සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම කුමන හේතුවක් නිසාවත් රියදුරන් බීමත්ව ඒ වගේම තමාට අසනීප තත්ත්වයක් තියෙනවා නම් එවැනි වාහන පැදවීමෙන් වැළකී යුතුයි. පුරන් කුඹුරු අක්කර 2500ක මේ වසරේදී පොල් වගා කිරීමට සැලසුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න මහත්මිය කියයි. ඒ පිළිබඳව ජාතික ගුවන්විදුලියට කරුණු දැකූ සාමාන්‍ය අධිකාරිවරිය. වගා නොකරන ලද පුරන් කුඹුරු C ශ්‍රේණියට අයිති පුරන් කුඹුරු වගා කිරීමටත් අපිට මිලියන් 248ක පමණ ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. මේ යටතේ මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා අත්හැර දාපු පුරන් කුඹුරු අක්කර 2500ක් පමණ වගා කරන්නට. ඒ සඳහා අපි ආරාධනා කරනවා ඔබගේ කුඹුරු වගා කරන්නට නොහැකි තත්ත්වේ C ශ්‍රේණියට ශ්‍රේණිගත වෙච්ච කුඹුරු තියෙනවා නම් ඒ අවශ්‍ය අයදුම් පත්‍ර ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගන්නට පුළුවනි. ඒ තුලින් ඉල්ලීම කරොත් අපිට ඔබගේ ඒ ඉඩම් වලට අවශ්‍ය කරන පොල් වගාව හඳුන්වලා දෙන්නට හැකියාව තියෙනවා. සහන ආධාරයකුත් ලබා දෙන්නට හැකියාව තියෙනවා. සාම්ප්‍රදායික පොල් ත්‍රිකෝණයෙන් බැහැරව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උතුරු හා නැගෙනහිර පළාත්වලත් පොල් වගා ව්‍යාප්ත කිරීම ඉලක්කයයි. ඒ සඳහා අවශ්‍ය පොල් පැල ලක්ෂ 40ක් දෙවයින පුරා ඇති පැලතවන් 39කදී මේ වන විට සකස් කරමින් පවතී. පොල් සංවර්ධන මණ්ඩලය හා සමෘද්ධි අධිකාරියෙක්ව දෙවයින පුරා පොල් පැල ලක්ෂ 20ක් බෙදා හැරීමට විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධාන කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 139 වැන්න කරාපිටිය පුරාණ සුනන්දාරාම මහා විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති මානවේරියේ ධම්මික ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව මගින් දිනපතා විහාර විහාරස්ථානවල සිදු කරන ලබන සතර සූත්‍ර පිරිත් දේශනාවේ 139 වෙනි පිරිත් දේශනාවේ පින්කම ගාල්ල කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේදී හවස 6:30 සිට 7:30 දක්වා ප්‍රචාරය වීමට නියමිතව තිබෙනවා. මේ තුලින් ලංකා වාසී ලෝක වාසී සියලුම ජනතාවට සිදු වී තිබෙන කොරෝනා වසංගත රෝගී තත්ත්වය දුරු වෙලා නිරෝගී සම්පන්නිය දිගාර සම්පන්නිය සැලසේවා යන ප්‍රාර්ථනාවයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම තරුණවන්ගේ සූවිසි ගුණ බලයෙන් ඇතිව රෝග පීඩාව දුරු වෙලා නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ප්‍රාර්ථනාව මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවයි සිද්ධ කරන්නේ. බය තැත ගැනීම, ලොමුදා ගැනීම ආදී මේ සියල්ල දුරු කරන්නට බුදුන් වහන්සේ අනුදැන වදාළ ඒ සූවිසි ගුණය සිහිපත් කරලා ඒ ගුණ බලයෙන් හැම දිනාටම නිරෝගී සම්පන්නිය සැලසේවා යන ප්‍රාර්ථනාව මේ පිරිත් දේශනාව තුළින් සිද්ධ කරනවා. ඒ සඳහා හැම දිනාටම මතක් කරනවා 6:30 සිට මේ පිරිත් දේශනාව ශ්‍රවණය කරන්නට ගුවන්විදුලිය ඔස්සේ පසරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. දිවලපිටිය පෑලිගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85288 දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 346 දෙනෙක් හඳුනාගනු ලැබූහ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 545 දක්වා ඉහළයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ එක් මරණයක් තහවුරු කළේය. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මරණයට පත්ව තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි.
හදිසි ජලනල අලුත් වැඩියාවක් හේතුවෙන් අද පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිට වන බව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ 1, 3, 9, 14 සහ කඩුවෙල ආදී ප්‍රදේශවලට ජල සැපයීම අත්හිට වේ. කොළඹ 2, කොළඹ 7, කොළඹ 8 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇත. අදාළ ප්‍රදේශවල ජනතාවගේ කාරුණික අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ මුම්බායි නගරේ ජනාකීර්ණ ප්‍රදේශවල හදිසි PCR පරීක්ෂණ සිදු කිරීමට නගර බලධාරීහු තීරණය කරති. වෙළඳ සංකීර්ණ දුම්රිය ස්ථාන වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලදී එම පරීක්ෂණ සිදු කරේ. PCR පරීක්ෂණවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනෙනු ඇත. ඉන්දියාවේ වාණිජ අගනගරයේ ලෙස සැලකෙන මුම්බායි නගරයෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 2982 දෙනෙකු හඳුනාගෙන තිබේ. සමස්ත ඉන්දියාවෙන් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,953කි. ගෙවී ගිය මාස 4ේදී දිනක් තුල වාර්තා වූ ඉහළම සංඛ්‍යාව දෙයයි. ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දරුණු ගංවතුර තත්ත්වයක් මතුවේ. පවතින ධාරානිපාත වැසි ඊට හේතුවයි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී පවතී. එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබේ. සිඩ්නි නගරයේ උතුරු දිග ප්‍රදේශයේ 100 ගණනක් මේ වන විට තාවකාලික මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. සිඩ්නි නගරයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන වරගම්බා ජලාශය මේ වන විට වාන් දමමින් පවතී. තවත් ජලාශ කිහිපයක් පිටාර මට්ටමට ළඟා වී ඇතැයි නිලධාරීහු පැවසූහ. සිඩ්නි නගරයට පසුගිය දින කිහිපයේදී මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී තිබේ. පීපල්ස් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20 දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ඓතිහාසික පනාමුර වීරාරගල වැවේ ඉදිකිරීම් කටයුතු ආරම්භේ. ඒ සඳහා මුල්ගල් තැබීම ඇමති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය. මුහුදු මට්ටමේ සිට මීටර 157ක් උසින් වීරාරගල කඳුපාමුල ඇල්ල ළඟ වැව පිහිටා තිබේ. කොළොන්න කඳුකරෙන් ගලා බසින කිතුලබොකු ඔය ඒ සඳහා ජලය ලබා දෙයි. වැවේ සමස්ත ධාරිතාව ඝන මීටර ලක්ෂ 15කි. පවුල් 15000කට පානීය ජලය හා කුඹුරු අක්කර 1400ක් යලමහ දෙකන්නේ වගා කිරීමට එමගින් ජලය සැපේ. වැව ඉදිකිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 153කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20 දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා හා ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිති. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඇන්ටිගුවාහිදී විවියන් රිසර්ව් ක්‍රීඩාංගණයේදී අද ආරම්භේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේදී කොදෙවන් හමුවේ වසර 18ක අපරාජිත වාර්තාව රැකගැනීමේ අභියෝගය එල්ල වී තිබේ. කොදෙව් පිළ අද තරගයට පිවිසෙන්නේ නව නායකත්වයක් යටතේය. ක්‍රෙග් බ්‍රැන්වේඩ් එම කණ්ඩායමේ නායකයායි.
සංචාරක එංගලන්ත කණ්ඩායම ඉන්දිය කණ්ඩායම අතර පස්වන හා අවසන් පන්දුවාර 20 තරගය අහමදාබාදේදී ඊයේ පැවැත්වින. එහිදී ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු දෙකක් දැවී ලකුණු 224ක් රැස් කළේය. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස් කළේ ලකුණු 188ක් පමණි. කණ්ඩායම් දෙක අතර එක් දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. තරග 3ම පුණේහිදී පැවැත්වෙයි. පළමු එක් දින ජාත්‍යන්තර තරගය ලබන අඟහරුවාදා පැවැත්වීමට අපේක්ෂිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ජාතික ඉදිරි කිරීමේ බැංකුව මුදල් භාවිත අවම කිරීම සඳහා ජනතාවට QR කෝඩ් ක්‍රමවේදය හෙවත් ක්ෂණික ප්‍රතිචාර කේත ක්‍රමය භාවිතය හඳුන්වා දෙයි. අන්තර්ජාලය හා සම්බන්ධ වී සුහුරු තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් මුදල් හා අන්තර්ජාල මුදල් භාවිතයට ජනතාව පෙළඹවීම එහි මූලික අරමුණයි. මහනුවර ජනතාවට එම කේත ක්‍රමවේදය හඳුන්වා දීම මහනුවර සිටි සෙන්ටර්හිදී ඊයේ සිදුවිය. ඇමති කේලි රඹුක්වැල්ල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් විය. QR ක්‍රමවේදය හඳුන්වා දීමට මූලිකත්වයගෙන ක්‍රියා කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති කේශලා ජයවර්ධන මහත්මියට එහිදී ඇගයුම් තිලනයක් පිරිනැමින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයක් ගියාද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පවුල් 1200ක් ආර්ථික වශයෙන් සවි බල ගන්වන මිරිස් වගා ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දැන් ආරම්භ කර තිබේ. අක්කර කාලක වගාවක් සඳහා 6.5ක පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 1,35,000ක ණය මුදලක් ඒ යටතේ වගාකරුවන්ට ලබා ගැනීමට හැකිය. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය රුපියල් 54 කෝටි 80 ලක්ෂයක් මේ යටතේ ආධාර ලෙස ගොවීන්ට සපයා දී තිබේ. මැදවච්චිය ගල්ලෑල්ලගම ප්‍රදේශයේ මිරිස් වගාබිම් මහින්දාරන්ද අලුත්ගමගේ හා SM චන්ද්‍රසේන යන ඇමතිවරුන්ගේ නිරීක්ෂණයට පසුගියදා ලක්විය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බොහෝ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා තද වැසි ඇතිවීමට හැකිය. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවි ඔස්සේද සවන් දීමට හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න.
දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල මාධ්‍ය නිදහස පිළිබඳව ජනාධිපතිතුමාගෙන් කරුණු පැහැදිලි කිරීමක්. දුරකාලය තුළ තම වගකීම් නිසි ලෙස ඉටු කරන බවට එතුමාගෙන් ප්‍රතිඥා. රැකියා ලක්ෂයේ පළමු වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා. බංග්ලාදේශයේ සාර්ථක නිල සංචාරයෙන් පසුව අගමැතිවරයා දෙවයිනට. චීනයේ නිෂ්පාදිත සීනෝෆාම් එන්නතේ පළමු මාත්‍රා තොගය ලබන සතියේ. මාර්ග නීති කඩ කරන්නන් නීතිය රැහැනට හසු කර ගැනීමට පුළුල් පොලිස් මෙහෙයුම්. පුරන් කුඹුරු අක්කර 2500ක පොල් වගා කිරීමට සැලසුම්. ඉන්දියාවේ මුම්බයි නගරේ ජනාකීර්ණ ප්‍රදේශවල හදිසි PCR පරීක්ෂණ. රෝඩ් සේෆ්ටි කුසලානය සඳහා ශ්‍රී ලංකා ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම් තරග බිමේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට. උදෑසන ප්‍රවෘත්ති සමාප්තයි.